අයිබෝවන් සුබුදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරන ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. මේ උදෑසන ඔබේ රාජකාරිය සඳහා නැත්නම් ඔබේ ගමන් බිමන් සඳහා මග තොටට පෙවිසෙන ඔබ කොතරම් ආරක්ෂාකාරීද? රටක් ඉදිරියට යන්න විනය අත්‍යවශ්‍ය කාරණයක්. විනය ගැන කතා කරනකොට මහමග විනය පවත්වා ගැනීමත් ඉතාමත්ම වැදගත්. පහුගිය දවස්වල මහමග විනය නැති හින්දා සිද්ධ වෙච්ච අනතුරු හින්දා ජීවිත කී දහහක් නම් අකාලේ මියතුනාද මිය ගියාද? මේ සියල්ලටම හේතුව අර විනය නොමැතිකම. සමාජයේ අනෙක් පිරිස් වලට ගරු නොකරන තත්ත්වයක් උදා වුණාම මේ දේ ඇති වෙන්න පුළුවන්. ඒ කොහොමුණත් අනතුරු වළක්ව ගන්න පුළුවන්. අනතුරක් සිද්ධ වෙන එක වළක්ව ගැනීම ඔබේ යුතුයකමක් සහ වගකීමක්. තවත් ජීවිතයක් ආරක්ෂා කිරීම. අද දවසේ අපි අනතුරු ගැන වැඩියෙන් කතා කරන්න සූදානම්. මහමගදී සිද්ධ වෙන අනතුරු සහ අපේ නොදැනුවත්කම හින්දාත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ල වළක්වා ගන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේ වෙනකොට සමාජයේ රටේ ආරක්ෂාව කොහොමද? මේ සියල්ල පිළිබඳව අපි කතා කරන්න සූදානම්. මේ සඳහා සුදුසුම චරිතයට අපි ආරාධනා කළා. අද 7 වෙනි පැය පැතිරියට අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වග. එතුමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. සුබදැසනක් ඔබතුමන්ට. සුබදැසනක්. තල්දුව මහත්මයා මේ දැන් අනතුරු ගැන කියනකොට අපි අර කිව්වා වගේම දැනුවත්කමින් අනතුරු වෙන්නත් පුළුවන්, නොදැනුවත්කමින් අනතුරු වෙන්නත් පුළුවන්. අපි අනතුරු ගැන කතා කරමු. දැන් මේ වෙනකොට කොහොමද ලැබිලා තියෙන දත්ත සහ සංඛ්‍යාලේඛන පහුගිය දවස්වල අපි දැක්කා රූප මාධ්‍යෙන් විශේෂයෙන්ම ප්‍රවෘත්ති නැරඹුවා නම් ඔබ අනතුරු වැඩියෙන් සිද්ධ වුණා. ජීවිත විශාල ප්‍රමාණයකට වන්දි ගෙවන්න සිද්ධ වුණා. පහුගිය දින කිහිපේ මේ විදිහට අනතුරු වැඩි වුණේ ඇයි? කොච්චර විතර අනතුරු සිද්ධ වෙලා තියෙනවද පහුගිය කාලේ? ප්‍රථමයෙන්ම නජිත් මම ස්තුතිවන්ත වෙන්න ඕන ස්වාධීන රූපවාහිනී සේවයේ 7 වෙනි පැයට කාලීන මාතෘකාවක් මේ ආකාරයට සූදානම් කරගෙන ශ්‍රී ලංකා පොලිසියට ආරාධනය කිරීම සම්බන්ධව මේ අද දින කතා කරන්න. ඇත්තටම අනතුරු සම්බන්ධව කතා කරනොත් අපිට දකින්නට පුළුවන් හදිසියේ සිදුවෙන අනතුරු. දැන් උදාහරණයකට දියේ ගිලීම් වගේ අනතුරු තියෙනවා. ඒ වගේම මාර්ගයේ සිදුවන වාහන අනතුරු තිබෙනවා. ඉතින් අපි අනතුරක් කියන වචනේ අපි ඉස්සෙල්ලා අර්ථකථනය කරගත්තොත් අනතුරු හදිසි අනතුරක් කියන එකේ තේරුම තමයි හදිසියේ සිදුවන දෙයක්. ඒ වගේම අහම්බයෙන් සිදුවන දෙයක්. ඒ වගේම මේ පුද්ගලයෙකුගේ පාලනයෙන් තොරව සිදුවන දෙයක් තමයි අපි අනතුරක් කියලා කියන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයේ අනතුරු වාර්තාවීම් පසුගිය කාල සීමාව තුළ අපගේ වාර්තා අනුව වැඩිවීමක් නිරීක්ෂණය වීමක් නෙවෙයි තිබෙන්නේ. නමුත් වාර්තාවීම් වැඩිවීම තියෙනවා. වාර්තාවීම් කියන්නේ ප්‍රචාරය වීමේ වැඩිවීමක් තියෙනවා. කලින්ට වඩා සමාජය දැනුවත් වුණා මේක. සමාජයේ මේ පිළිබඳව දැනුවත් වුණා. අනෙක් කාරණේ අපි දන්නවා පසුගිය කාල සීමාව තුළ වසර දෙකකට ආසන්න කාලයක් අපි මේ COVID-19 වසංගත රෝගී තත්ත්වයත් එක්ක ඇත්තටම බොහෝ පිරිස් මහජනතාව බොහෝ පිරිස් තමන්ගේ නිව සංචරණ සීමා තිබුණා. තමන්ගේ නිවෙස් වලට එලා තමන්ගේ කාලය ගත කරන්න සිද්ධ වුණා. ඒ වගේම ඔවුන් සුපුරුදු පරිදි සමාජය තුළ මොකද ශ්‍රී ලංකාවේ සමාජයේ සාමාන්‍යයෙන් පිරිස් නිතරම තමන්ගේ යාළු මිත්‍රාදීන් ආශ්‍රය කරන නිතරම ඇසුරු කරන සමාජයක් තමයි ශ්‍රී ලංකාව තුළ තිබෙන්නේ. ඒතර පසුගිය කාල සීමාව තුළ පසුගිය වසර දෙක තුළ මේ තත්ත්වය ටිකක් පාලනය වෙලා තිබුණා. තමන්ගේ යාළුවෙක් මුණ ගැහෙන්න විදිහක් නැහැ. තමන්ට විනෝද ගමනක් යන්න විදිහක් නැහැ. තමන්ගේ පවුලේ ඥාතීන් මුණ ගැහෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. මෙවැනි තත්ත්වයක් තිබුණා. එතකොට අතරම මේ එන්නත්කරණය සහ ඒ තුළ ඇති වුණු මේ ප්‍රතිශක්තිකරණයත් එක්ක සහ ඉන්පසුව යම් තිබුණු මේ සෞඛ්‍ය නීති රීති ලිහිල්වීමත් සමගම මහ ජනතාව බොහෝ වෙලාවට තමන්ගේ නිවෙස් වලින් බැහැරව විවිධ ප්‍රදේශවල සංචාරයන් වල යෙදෙන්න, විනෝද චාරිකාවල යෙදෙන්න මෙවැනි කටයුතු වලට සතියන්තයක් දීර්ඝ සතියන්තයක් යොදා ගන්න තත්ත්වයක් අපිට නිරීක්ෂණය වුණා. ඉතින් මේ තත්ත්වයක් එක්ක වාහන ගමනාගමනයේ අපි දකිනවා වැඩිවීමක් තිබෙනවා. මොකද කොවිඩ් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරීමේ යම් අඩුවක් අපිට දකින්නට තිබෙන නිසා බොහෝ අය තමන්ගේ පෞද්ගලික රථ වාහන භාවිතා කරන තත්ත්වයක් තිබෙනවා. ඉතින් මෙයත් මේ වාහන ගමනාගමනයේ වැඩිවීම ඊළඟට විනෝද චාරිකා සඳහා විවිධ පුද්ගලයන් යොමු වීම මෙවැනි තත්ත්වයන් තුළ මේ අනතුරු එක ළඟ වාර්තා වීමක් තිබුණා. ඔය කියන කාරණේ හරියි. ඊයේ දවසෙත් මේ ප්‍රදේශ කිහිපයකින් අනතුරු වාර්තා වුණා. පැහැදිලිවම. ඊයේ දවස්වල පමණක් මාර්ග අනතුරු වලින් 8 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ඒ කියන්නේ ඊයේ දිනය තුල. නමුත් ඊයේ දිනය තුල අනතුරු මාර්ග අනතුරු 4ක් සිදුවලා තිබ්බා. ඒ 4න් පුද්ගල 4 දෙනෙක් මිය ගොස් තිබුණා. නමුත් වෙනත් දිනවල වෙච්ච අනතුරුත් සමග ගත් විට 8 දෙනෙක් ඊයේ දවස්වලත් මිය ගොස් තිබ්බා. ඉතින් මේ තත්ත්වය අපිට නිතර නිරීක්ෂණය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාර්ගයේ සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ගත්තොත් අතරම 2020 සහ 21 වර්ෂවල යම්කිසි අඩු තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. දැන් උදාහරණයක් විදිහට 2018 වර්ෂයේ මාර්ග අනතුරු 2994ක් සිද්ධ වෙනවා.
ඒ වගේම 2019 වර්ෂයේ 2645ක්, 2020 වර්ෂයේ 2242ක්, 2021 2444ක්. ඒතර අපිට පේනවා ඇති 2018 වර්ෂයේ 2019 වර්ෂයේ 2994ක් සහ 2645ක්. නමුත් මේ අඩු වෙනවා 2020 සහ 2242ක් සහ 2021 2414ක් දක්වා සාමාන්‍ය අඩුවීමක් පෙන්වන්න කරනවා. ඒ තුළම මියගිය ගණනෙත් අඩුවීමක් පෙන්වන්න කරන 2018 3151ක්, 2019 2839ක්, 2020 වර්ෂවල 2363ක් සහ 2021 2513ක් කියන සංඛ්‍යාව තමයි මාර්ක අනුතරයෙන් මියගිස් තිබෙන්නේ. නමුත් මේ තත්ත්වය මේ 2020 21 හේතු වෙන්නේ මේ කොවිඩ් වසංගත රෝගී තත්ත්වය නිසා සංචරණ සීමා. සාපේක්ෂව ගත්තාම මේ කාල සීමාවේ වාහන ගමනාගමනයේ අඩුව තිබුණාට නමුත් මාර්ග ක්‍රියාවතුරු සිදු වෙලා තිබෙනවා. ඉතින් මෙහිදී අපි දකින විශේෂම කාරණය තමයි මාර්ග නීති උල්ලංඝනය කිරීම කියන කාරණේ අපිට පේන්න තියෙනවා මේ අනතුරු දෙස නිරීක්ෂණය කිරීම. අනිත් කාරණය තමයි මහජනතාවගේ තිබෙන අනවධානය, ඒ වගේම තමයි නොසැලකිල්ල කියන කාරණය අපිට ඒ කියන්නේ රියදුරන්ගේ මහජනතාවගේ නෙවෙයි පොදුවේ ගත්තාම ඔයලාවට රියදුරන්ගේ තිබෙනවා, ඒ වගේම තමයි පදිකයන්ගේ තිබෙනවා, ඒ වගේම තමයි මාර්ගයේ ගමන් ගන්නා දැන් සමහරවිට අපි තුමු පාපැදියක යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙවැනි අයගෙත් නොසලකිල්ල තිබෙනවා. රියදුරාගෙම නෙමෙයි. අර තල්දු මහත්මයා දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් 2019 20 කියන කාල සීමාව අපි දන්නවා මේ අර පාරේ ගමන් කරපු පදිකයොත් අඩු කාල සීමාවක්. වාහනත් අඩුයි. හැබැයි අනතුරු දැන් සිද්ධ වෙලා තියෙන මාර්ග අනතුරු 2645ක් සිද්ධ වෙලා තියෙනවා 2019 අවුරුද්දේ. 2020 2242ක් වෙලා තියෙනවා. මොකද්ද හේතුව මේ දැන් පාරේ වාහන ගමන් කළත් අඩු නම් ජනතාව පදිකයෝ ගමන් කළත් අඩු නම් ඇයි මෙහෙම අනතුරු සිද්ධ වෙන්නේ? අර ඔබතුමා කියපු නොසැලකිල්ල තමයි ප්‍රධාන හේතුව. ඔව්. ඇත්තටම මේ වාහන අනතුරු දෙස නිරීක්ෂණය කිරීමේදී මම කිව්ව එකයි දැන් යම්කිසි කාරණයකදී මුලින්ම අනතුරක් කියන කාරණේ තියෙන තමන්ට පාලනය කරගත නොහැකි කාරණයක්නේ. එහිදී සාමාන්‍යයෙන් වාහනයක අපදාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාර්ගයේ තියෙන යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් අපදා තත්ත්වයක් වෙන්න පුළුවන්. එසේ නොමැතිනම් සාමාන්‍යයෙන් අපි තුමු මාර්ගයේ හරහා හදිසි අනපේක්ෂිත ආකාරයක සතෙක් මාර්ගය හරහා ගමන් කිරීමක් වගේ වෙන්න පුළුවන්. එවැනි අනතුරු සිදුවිය හැකි. ඒකට පුද්ගලයෙකුට පාලනය කරගත නොහැකි අනපේක්ෂිතයි. නමුත් මෙම සිදුවී තිබෙන අනතුරු දෙස බැලුවහම අපිට පේන මූලිකම කාරණය තමයි රියදුරාගේ නැත්තම් මගියෙකුගේ නැත්තම් පදිකයෙකුගේ තිබෙන නොසලකිලිමත් භාවය සහ අනවධානය. දැන් ඔබ කිව්වා අර කොවිඩ් අර සංචරණ සීමාව පනවා තිබු කාල සීමාවේ වුණත් ඒ දවස්වල මාර්ගයේ බොහොම වාහන අඩුයි. වාහන අඩු නිසා මේ වේගයෙන් පදවන්න ආසාවල් ඇති වෙනවා. බොහෝ යතුරුපැදිකරුවන් ළඟට වාහනවල ගමන් කරනකොට මාර්ගයේ ඉඩපහසු තිබෙන නිසා බොහෝ අනතුරු සුදුන වේගයෙන් ගිහිල්ලා. අධික වේගය. මාර්ගයේ ඉඩපහසු වෙන්න නිසා වේගයෙන් යනවා. එහෙම අනතුරු සිදුවීම් තිබුණා. සමහර වෙලාවට මාර්ගයේ වාහන අඩු නිසා පදිකයා වේදිකාවෙන් කියන්නේ පදික වේදිකාවට මාර්ගය හරහා යනවා. වැඩි පරීක්ෂා කරන්නේ නැතුව මාර්ගයේ දෙපැත්ත. සමට අනපේක්ෂිත විදියට වාහනයක් කැපිලා ඔහුගේ ගැටෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ දැන් පසුගිය දිනක මාර්ග ක්‍රියානතුරු මට හරියට දිනේ මතක නැහැ. මාර්ග ක්‍රියානතුරු 8ක් සිදු වෙලා තිබුණා. මේ 8ෙම තිබුණේ සම්පූර්ණයෙන්ම රියදුරු නොසලකිල්ලක් තිබුණේ. එයා රියදුරු නොසලකිල්ල ඒ වගේම පදිකයන්ගේ නොසලකිල්ලක් තිබුණා. ඉතින් ඒ දවසේ තුලම තිබුණා. අනිත් බොහෝ වෙලාවට දෛනික වාර්තා වෙන්නේ මේ තත්ත්වය තිබෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය තමයි අපි බොහෝ වෙලාවට වළක්වා ගත යුත්තේ. දැන් උදාහරණයක් විදිහට මේ අනතුරු වලින් දායක වීම ගත්තොත් එම මූලිකවම දායක වන වාහන සංඛ්‍යාව ගත්තොත් 2018 වර්ෂයේ තිබෙන්නේ යතුරුපැදි 1247ක්. 2019 වර්ෂයේ 1145ක්. ඒ වගේම 2020 1048ක්. 2021 1062ක්. එන ඔබට පේනවා ඇති දැන් මේ සිදුවන මාර්කරි අනතුරු වලින් 2000ක් 3000ක් අතර තියෙන මාර්කරි අනතුරු වලින් 1000 ගානකටම හේතු වෙලා තියෙන යතුරුපැදි. මේ යතුරුපැදි ඇත්තටම වැඩිපුර ධාවනය වෙන්නේ මේ තරුණ පිරිස අතින්. ඒක අපිට තියෙන කනගාටුදායක තත්ත්වය. ඒ වගේම ඊළඟට බොහෝ වෙලාවට ලොරි රථ සහ ත්‍රිරෝද රථ මේ අනතුරු වලට හේතු වෙනවා. ඉතින් මෙහිදී අපි විශේෂයෙන්ම දැන් මගියෝ ගත්තොත් මගීන් වගේ ගත්තොත් පදිකයන් ඉන්නවා 2018 952ක් 2019 882ක් 2020 671ක් 2021 713ක් විදිහට මම වර්ෂ 4ෙම කියන්නේ අර ගලප ගන්න අවශ්‍ය නිසා ඔබට මේ ආකාරයට දැන් යතුරුපැදිකරුවන් ඉන්නවා 1035ක් නම් මගීන් 256ක් 2018 2019 398ක් 2020 278ක් 2021 250ක් මේ ආකාරයට 252ක්
මේ ආකාරයට මේ ගොදුරු වෙන පුද්ගලයන්ගේ වෙනස් වීමක් තිබෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම ඔබ අර කොවිඩ් කාල සීමාවෙන් අපි කතා කරොත් මේ යතුරුපැදිකරුවන් ඊටාම වේගෙන් ගමන් කරන මාර්ගවලට නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අනතුරු සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයිනේ තිබෙන සමහරට ගසක හැපිලා නැතිනම් සමහර වෙලාවට වෙනත් තියෙන මොකක් හරි බාධකයක ගැටලා තමයි සමහර වෙලාවට මේ යන්නේ. අර මේ බයිසිකල් එහෙම රේස් කරලා ඊට පස්සේ අර තරගෙට මේ ධාවනය කරවන්න උත්සාහ කරනවා. මොකද තරුණ මනසත් එක්ක සමහර වෙලාවට මේ වේගය අත්විඳින්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අනුතුරු වෙලා තිබෙන්නේ. ඉතින් මෙහිදී විශේෂයෙන්ම අපි දකිනවා දැන් උදාහරණයකට දැන් මම අද දවසේ මේ වැඩසටහනට එනකොට අපි හදිසියෙම මගේ රියදුරා රථය නතර කරා. එකවරම. මම ඒත් ඇත්තටම මම මේ කොලයක් දිහා බලාගෙන හිටියේ. මම බැලුවා මොකක්ද කියලා බලනකොට ඒ එක සැරේ යතුරු කියන්නේ මම දැකපු විදිහට සැමියා සහ බිරිඳ යතුරු මට හිතන විදිහට යතුරුපැදියේ ගමන් කරනවා. නමුත් දකුණට හැරවීමේදී ඔහු සංඥාව යොදන්නේ හරියටම මංසන්දියේදී. ඒ කියන්නේ පිටිපස්සෙන් එන රියදුරාට ඒ ගැන තීරණයක් ගැනීමට අවස්ථාවක් නැහැ. මොකද අපි දැන් මෙතන විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. නමුත් අපි යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි රියදුරකට තීරණ ගන්න. මනසට තමන්ට එන සංඥාව මනසට ගමන් කළා මනසෙන් තේරුම් ගන්න යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි. ඊට පස්සේ තමයි මනසේ නියෝගයක් කියන්නේ මේ බ්‍රේක් කරන්න මේක කියන්නේ මේ තිරිංග තද කරන්න කියන උපදෙස් යන්නේ. ඒකට යම්කිසි තප්පර ගණක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා වෙලාවක් නැහැ. මොකද ඔබ දකින්න ඇති බොහෝ වෙලාවට වාහන ගමනේදී මන්සන්දියට ආවට පස්සේ තමයි දකුණට හැරවීමේ හෝ වමට හැරවීම සංඥා යොදන්නේ. හොඳයි අපිට මොහොතක් දෙන්න අපි වෙලා බලන්නේ. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ නීතිඥ නිහාල් තල්දුව මහත්මයාත් එක්ක පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන්. අර ඔබතුමා කියපු කාරණාව දිහා ටිකක් විමර්ශනශීලීව විමසිලිමත් බලනකොට තල්දුව මහත්මයා මේ දැන් රියදුරු බලපත්‍රයක් දෙන්නේ ඔය මාර්ග නීති ගැන දැනුවත් කරලා එක්සෑම් එකකට නැත්නම් විභාගයකට ලියනවා. දැන් වමට දානවා නම් දකුණට සිග්නල් දාන්න කියලා ඔය විභාගෙදි කියන්නේ නැහැ. හැබැයි මේ දේවල් පාස් වෙලා සමත් වෙලා තමයි ඔය රියදුරු බලපත්‍රය ගන්න. හැබැයි මේ මොකද්ද මේ නොදැනුවත්කමද හදිස්සියද මොකද්ද හේතුව? නොදැනුවත්කම නෙවෙයි. ඇත්තටම ඔබ කියන කාරණය සම්බන්ධව පොඩි සමීක්ෂණයකුත් පසුගිය දිනක අපි කරා. ඒට හේතුව අපි කණ්ඩායම් කීපයකට අපි නොදැනුවත් අපේ නිලධාරීන් කීප දෙනෙක් දාගෙන සමීක්ෂණයක් කියන්නේ මේ නීත්‍යානුකූලව කරපු දෙයක් නෙමෙයි. අපි නමුත් අපිට අපේ දැන ගැනීම සඳහා සාමාන්‍යයෙන් කරා මේ කාරණේදී අපි කණ්ඩායම් කීපයක් එක්ක අපි කතා කරා නිලධාරීන් කීපයක් යොදවලා. ඒ කණ්ඩායම හිටියා සමහරලාට හැමෝම වගේ රියදුරන්. නමුත් ත්‍රිවීල් රථ රියදුරන් වෙන්න පුළුවන් යතුරුපැදිකරුවන් ඊළඟට වෙනත් වාහනවල ධාවනය කරන සමාගම් වල විධායක ශ්‍රේණි නිලධාරීන් ඔවුන් වෙන වෙනම හමු වෙලා කතා කරන අවස්ථාවල මේ නිලධාරීන්ට උපදෙස් දුන්නා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්න කියලා. මේ මාර්ගයේ සිදුවෙන මේ අනුතුරු සහ මේ මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව එතකොට ඔවුන්ගේ අදහස් එනවා. අපි යම්කිසි සිදුවීමක් ගැන කතා කරාම මේ අද බලන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා අපි කතා කරාම බොහෝලාට මේ හිත මිත්‍රාදීන් යාළු දන්න අඳුරන අය අපි මේක කතා කරේ. ඒ කතා කරාම අපි දැක්ක දේ තමයි ඒ සෑම තැනකම සෑම රියදුරෙක්ම සෑම වාහනයක් ඒලවන පුද්ගලයෙක්ම සෑම තරාතිරක පුද්ගලයෙකුටම මේ රථ වාහන නීතිය ගැන අවබෝධයක් තිබුණා. මොකද ඔය උන් හැමෝම මේක විවේචනාත්මකව කතා කරා. බලන්න පාරේ යන්න බෑ. එහෙනුත් වාහන දානවා මෙහෙනුත් වාහන දානවා වාහනයක් හරවන්න දන්නේ නැහැ. මේ හැමෝගෙම අදහස උනේ ඒක. ඉතින් ඒකේ තේරුම තමයි මේ හැමෝම මාර්ගයේදී මේ සිදුවෙන වරද පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒට හේතුව තමයි ඔහු මාර්ගයේ ගමන් කරනකොට ඔහු අත්දකින්නවනේ. ඔහුට හිරහැරයක් කරනකොට දැන් අද මම එනකොට මගේ රියදුරා අත්දැක්කා දකුණට වාහනේ හැරවීමේදී ඔහු ඒක හරි අවදානම් තත්යකට ආවා. මොකද එකවර හැරෙව්වේ. එකවර සංඥාව ඔහු දැම්මේ. ඒ අතර මගේ රියදුරා දන්නවා ඉදිරිපස්ස ගමන් කර යතුරුපැදිකරු එවැනි දෙයක් කරාම ඔහු අපහසුතාවයට පත් වෙනවා. ඒතර එහෙමනම් මගේ රියදුරා ඊළඟ අවස්ථාවේදී ඔහු එවැනි දෙයක් නොකළ යුතුයි. මොකද ඔහු අපහසුතාවයට පත් වුණා නම් තව ඔහු එවැනි දෙයක් කරොත් තා පුද්ගලයෙක් එවැනිම අපහසුතාවයට පත් විය හැකියි. ඉතින් මේ தත්ත්වය සමාජයේ බොහෝ පුද්ගලයන්ට තේරෙනවා. තේරුණා ඒක නොදැනුවත්කමක් නෙමෙයි මේ තියෙන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගියාම ඒක ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ වගේ පුහුණු කළා තමයි මේ රියදුරු බලපත්‍රය දෙන්නේ. නමුත් මේ මේ වැරදි කරන බොහෝ අය පරීක්ෂා කරාම බහුතරයකට රියදුරු බලපත්‍රය තිබෙනවා. ඒත් ඔබ දකින්න ඇති මාර්ගයේ වම්පස තීරුවක් තිබෙනවා පදිකයන්ට යන්න මාර්ගයේ මන් තීරුව සලකනු කරලා වම්පස තීරුවක් ඉතුරු කරලා තියෙනවා. නමුත් අපි දකිනවා එම වම්පස තීරුවෙන් අපි ඉදිරියට ගමන් කරන තීරුවෙම වම්පසින්
වාහන අනිත් දෙසට ගමන් කරනවා වම් පසින්. එතකොට මැදින් යන තීරුවේ නිවැරදිව ගමන් කරන රියදුරාට වම් පසිනුත් වාහනයක් ඉදිරියට එනවා, දකුණු පසිනුත් වාහනයක් ඉදිරියට එනවා. ඕවර්ටේක් කරනවා සහ ඉස්සර කරන වැරදි විදිහට. ඒ වැරදි විදිහට ඉස්සර කිරීම තියෙනවා. ඒ වගේම තමයි සමහර වම් පැත්තෙන් ඉස්සර කිරීමකුත් කරනවා. ඊට සමාන්තරව ගොස් වම් පැත්තෙන් ඉස්සර කිරීමකුත් කරනවා. ඉතින් තනිමන් තීරුවක් තියෙන මාර්ගයක වම් පැසින් වාහන ඉස්සර කරන්න බෑ. මොකද රියදුර අපේක්ෂා කරන්නේ නැහැ වම් පැසින් ඉස්සර කිරීම. සාමාන්‍යයෙන් දකුණු පසින් තමයි වාහනයක් ඉස්සර කළ යුත්තේ. තනිමන් තීරුවක් තිබෙනවා නම්. ඉතින් මේ වරද පිළිබඳව මේ රියදුර දැනුවත්. නමුත් දැනුවත් තමයි කරන්නේ. මේක ඇතින කනගාටුදායක තත්ත්වය. නමුත් ඒ තුල ඇතිවන භයානක ප්‍රතිඵලයේ පිළිබඳව ඔහු තකන්නේ. හැමෝම තමන් පරයා යන්න උත්සාහ කිරීමක් තියෙනවා. අනිත් අය පරයා ඉදිරියට යන. නම් සමහරවිට ඔහුගේ ගමනාන්තය තිබෙන්නේ තව විනාඩි 2-3ක ඔහු ඒ තුලින් ලබන්නේ සමහරවිට විනාඩියක 2ක වාසියක් විතරයි. ඔහු මේ කලබල කිරීම තුළ හදිස්සිය තුළ යතුරු පැදිකරුවෙක් වුණත් ඔහු ගමන් කිරීම තුළ ලබන්නේ තම සුළු වාසියක්. නමුත් ඒ වාසිය මම දන්නේ ඒකට මම දකින්නේ මේ පිළිබඳ ටිකක් අඩු විචාර බුද්ධියකින් කටයුතු කිරීම කියන එක තමයි දකින්නේ මේ වාහන ධාවනයේදී. නමුත් මේ තත්ත්වය බොහෝලාට දකුණු ආසියානු රටවල අපිට දකින්න තියෙන තත්ත්වයක්. ඉන්දියාව බංග්ලාදේශ. ඔබතුමන් කියන කාරණා බොහොම වැදගත්. දකුණු ආසියාතික රටවල සහ මේ විශේෂම දැන් ඔබතුමා අපි මේ හැම දිනෙකම දැන් විදේශගත වෙච්ච බොහෝ පිරිසක් දන්නව ඇති වෙන රටකට ගියාම සමහරවිට මේ හෝන් එකක් මේ නලාවක්වත් ශබ්ද කරන්නේ නැහැ. හැබැයි බොහොම අපූර්වට පාරේ වාහන ගමන් කරන එකම තීරුවේ ගමන් කරන දැන් රට වාහන මන්තිරු නීතිය ගෙනාවා. ඔබතුමන්ලා පොලිසිය මේ රට වාහන පොලිසිය මේ ක්‍රියාත්මක කළා. හැබැයි මේකත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවද? ඔබතුමන්ලා මේ සම්බන්ධයෙන් පසු විපරමක් කරලා තියෙනවද? පැහැදිලිවම තියෙනවා. නමුත් අපි දන්නවා මම කලින් කතා කරා වගේ දකුණු ආසියාන්තික රටවල් විදිහට අපිට අපේ මාර්ගය දෙපසත් අපිට 100%කින් දැන් අපි දන්නවා බටහිර සමාජය තුළ මාර්ගය දෙපස වෙළඳ සැල් වගේ දේවල් ඉදි කරන්න දෙන්නේ නැහැ. ඔවුන් පදික වේදිකාව තිබෙනවා. වදික වේදිකාවෙන් යම්කිසි ඉඩ ප්‍රමාණයක් තිබලා ඒ වගේම වාහන නතර කිරීමට සුදුසු ස්ථානයක් ලබා දීලා ඒ ස්ථානික පමණයි වෙළඳසැලක් ඉදිරිපත් කරන්න පුළුවන්. යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න අවශ්‍ය නම් මාර්ගයෙන් ඉවතට ගොස් ඔහු ඒ තමන්ගේ වාහනය නතර කරලා ඉන්පසු වෙළඳසැලට ගොස් යම්කිසි මිලදී ගැනීමක් කළ යුතුයි. නමුත් අපේ බොහෝ වෙලාවට දකුණු ආසියානු රටවල් විශේෂ ලංකාව ගත්තත් අපිට දකින්නට තියෙන්නේ මාර්ගයේ දෙපස මාර්ගයේ ආසන්නෙම තිබෙනවා වෙළඳසැලක්. මාර්ගයට අඩි 2-3ක් සමහරවිට සීමා වෙලා තිබෙනවා. ඊට අමතරව මාර්ගයේම අපි මාර්ගය සඳහා වෙන් කරලා තිබෙන ස්ථානවලත් බොහෝ වෙලාවට අපි දකිනවා වෙළඳාම් කටයුතු කරනවා. සමහරවිට අපි දන්නවා දැන් දුර පළාතකට යනකොට මාර්ගයයිනේ නොයෙක් දේවල් වෙළඳාම් කරනවා. අර ටේක් අවේ එක පාරට කියන්නේ තමුන්ට අවශ්‍ය දේ වාහනේ ඉඳන් මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්නට පළතුරු වෙළඳාම් වගේ දේවල් කරනවා. නමුත් මෙහිදී වැදගත් වෙන්නේ ඒ වෙළඳාම් කරගෙන තමන්ගේ ජීවිකාව කර ගැනීම අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ කියන්නේ පැහැදිලි. නමුත් එහිදී වැදගත් වෙනවා ඒ කරනකොට ඔහුගේ කියන්නේ ඔහු කල්පනා කළ යුතුයි මම මාර්ගයටම ගොස් මේ වෙළඳාම නොකළ යුතුයි. මාර්ගයේ ගමන් ගන්න අනිත් පුද්ගලයන්ගේ මොකද මාර්ගයේ වාහනයක් ගමන් කරොත් තමයි වෙළඳාමක් තමන්ට තිබෙන්නේ. ඒ නිසා අපි දකින්න සමහර වෙළඳසැල් තියෙනවා අර දැන්වීම ඔහු යටින් පහළ කොටසින් ඔහු මාර්ගයට ඉඩ හැරලා උඩින් සමහරලාට පොඩි වහල කොටසකුත් මාර්ගයට එවලා තියෙනවා. ඊට පස්සේ ඒකේ වෙළඳාම් කරන දේවල් තිබෙනවා. ඊළඟට ඔහුගේ දැන්වීම පොර අලෙවි කරන්න තියෙන දැන්වීම පොර ඔහු මාර්ගයේ පදික වේදිකාවේ ප්‍රදර්ශනය කරනවා. ඒතර මේ පදික වේදිකාවේ ගමන් කරන පුද්ගලයාට සිද්ධ වෙනවා මාර්ගයේ ගමන් කරන්න. ඒතර වාහන වලට ඒක බාධාවක්. ඒ වගේම තමයි වෙළඳසැල් වල බොහෝ වෙලාවට මිලදී ගැනීම කරනකොට ඉඩ තිබුණත් අපේ රියදුරන් වෙළඳසැල ඉදිරිපිටම සිට මිලදී ගැනීම කරනවා. අපි දකිනවා තව අඩි 10ක් 15ක් ඉස්සරහට ගියා නම් මේ වාහනේ නතර කරලා බැහැලා ඇවිල්ලා මේ මිලදී ගැනීම කරන්න පුළුවන්. නමුත් එසේ නොකර ඔහුගේ පහසුවට වෙළඳසැල එතනම නවත්තලා මිලදී ගැනීම කරනවා. ඔබ දකින්න පුළුවන් දැන් මහා මාර්ගය තමයි නවත්තන්නේ. මහා මාර්ගය තමයි නවත්තන්නේ. නමුත් පිටිපස්සෙන් එන වාහනයට විශාල බාධාවක් මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් මොකද පිටිපස්සෙන් එන වාහනය දකුණට දකුණට ගන්න ඕන මොහු පසු කර යන්න. ඒක බොහෝ වෙලාවට දකුණු පැත්තෙන් එන අනිත් වාහනයට ඒ බාධාවක් වෙනවා. ඒ නිසා මේවැනි මේ අනුතුරට අතමනන සිදුවීම් තියෙනවා. මාර්ගය අයිනේ වෙළඳාම් කරනවා නම් ඒ වගේම යම්කිසි මාර්ගයයිනේ තියෙන දෙයකින් යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා නම් මාර්ගය සුරක්ෂිත කොට මාර්ගයේ ගමන් ගන්න අනිත් පුද්ගලයාගේ අයිතිවාසිකම් වලට ඔවුන්ගේ ආරක්ෂාවට ගරු කරලා
ඒ විදිහට මිලදී ගැනීම කරනවා නම් ඊටම වැදගත්. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මම මේකයි කිව්වේ මේ නොසලකිල්ල කියන කාරණේ. ඒ කියන්නේ අනවදානය සහ හදිස්සිය. වගේ සමහර වෙලාවට සමහරුන්ගේ තියෙනවා යම්කිසි අභිමානයක්. ඒ අභිමානයක් තියෙනවා මම වාහනේ මට මෙතන නතර කරන් ඉන්න පුළුවන් කියලා. සමහරු දන්නේ නැහැ සමහරු හිතනවා අභිමානයටත් වැඩිය මාන්නය කියලා කිව්වොත් නිවැරදි නේ තල්දු මහත්තයා. ඔව් මම එහෙම තත්ත්වයකට පේන්න තියෙන මොකද ඔහු හිතනවා මාර්ගයේ ඔහුට වාහනේ නතර කරන් ඉන්න පුළුවන් කියලා. ඒ නිසා ඔහු අපි මේ තාර යොදලා තියෙන කොටසක ඔහු වාහනේ නතර කරන් ඉන්නවා. සමහරවිට පිටිපස්සෙන් එන වාහනය නලාව ශබ්ද කරොත් ඔහු රියදුරේ අසුනේ ඉඳගෙන ඔහු අතින් සංඥා කරනවා ඉස්සර කරන් යන්න මම මෙතන ඉන්නවා ඔබ ඉස්සර කරන් යන්න. ඒක තමයි අතින් දෙන සංඥාව. නමුත් එහෙම කරන්න රියදුරකට අයිතියක් නැහැ. ඔහු මාර්ගයේ මන්තිරු අවහිර කරන්න බෑ. ඒක ඔහු පැහැදිලිව තේරුම් ගත්තා. ඔහු ඒක මාර්ගයේ මන්තිරු අවහිර නොවන ආකාරයට මාර්ගය නතර කරලා මාර්ගය අයින නතර කරලා ඔහුගේ කාර්ය මිලදී ගැනීමක් හෝ යම් කිසි දෙයක් කිරීමේ ගැටලුවක් නැහැ. නමුත් මේක මේදී තේරුම් ගත යුතුයි ඔබ මූලික දේ තමයි අනිත් පුද්ගලයාගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතුයි. අනිත් පුද්ගලයාට මාර්ගයේ නිදාසේ ගමන් කරන්න තියෙන අයිතියට ගරු කළ යුතුයි. එය සෑම රියදුරෙක්ම විරුද්ධ වෙන්න ඕන. ඒ වගේම තමයි පදිකයාට පදික මාරුවක මාරුවෙන් ගමන් හරහා මාර්ගය හරහා ගමන් කිරීමට තිබෙන අවස්ථාවට ගරු කළ යුතුයි. අපි දන්නවා යුරෝපීය සමාජය තුළ පදිකයෙක් මාර්ගයට මාර්ගයේ පදික වේදිකාවට පය තිබ්බට පස්සේ වාහනේ තම දුරින් නතර කර ගන්නවා. දුරින් නතර කරන දැන් මම උදාහරණයකට කියන්නම්. මම එක්තරා කාල සීමාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මම අප්‍රිකානු රාජ්‍යයක කටයුතු කරා. නමුත් අප්‍රිකානු රාජ්‍ය මම කටයුතු කරේ ඒ රාජකාරී කරේ ඊතරම් හොයලාවට මේ කුල ගෝත්‍ර තියෙන ඊතරම් නොදිනු සමාජයක. නමුත් ඔවුන් හැබැයි කතා කරේ ඉංග්‍රීසි භාෂාව. ඒ තුලින් ගත්තු විනයද මම දන්නේ නැහැ. නමුත් ඔවුන් මොකද ඉංග්‍රීසි භාෂාව පුළුවන් නිසා උන් බොහෝ වෙලාවට අර යුරෝපීය සමාජයේ තියෙන තොරතුරු උන් ග්‍රහණය කරගන්නවා. එහෙම තත්ත්වයක් අපි ඔවුන්ගේ හැසිරීම වල සමහර වෙලාවට දැක්කා. ඉතින් නමුත් මාර්ගය හරහා ගමන් කරන පුද්ගලයෙක් ගමන් කරනකොට මේ ටැක්සි රියදුරන්, ඒ කියන්නේ කුලි රථ රියදුරන් මේ සියලු දෙනාම අඩි 20ක් 30ක් මේ ඒ නියමිත සීමාව තියලා ඉතාම දුරින් වාහනේ නතර කරගන්නවා. ඔහු මාර්ගයෙන් ගමන් කරලා ඉවත් වුණාට පස්සේ තමයි වාහන ගමනාගමනේ ආරම්භ කරන්නේ. කිසිම වෙලාවක යන්නේ. නමුත් අපේ ප්‍රශ්නයක් තියෙනවා පදික මාරුව හරහා පුද්ගලයෙක් ගමන් කරනකොට ඔහුට යන්න තියෙන ඉඩ ප්‍රමාණය හැර ඔහුගේ ඉදිරිපසුනුත් වාහනයක් ගමන් කරනවා පිටපසුනුත් වාහනයක් ගමන් කරනවා. ඒතර අර මැදින් මේ පුද්ගලයා මාර්ගයේ හරහා යනවා. ඒ අතරතුර යම්කිසි වෙලාවක යතුරුපැදියක් හෝ යම්කිසි වෙනත් වාහනයක් මේ වාහන අතරින් ආවොත් ඉදිරියට ඔහු කල්පනා කරනවා මේ වාහන ඉදිරියට ඇදෙන්නේ පදික මාරුවේ මෙතන ප්‍රශ්නයක් බාධාවක් නැහැ කියලා. ඒත් ඔහු ගමන් කරනකොට අර පදික මාරුවේ හිටපු කෙනා ගැටෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය මේ සෑම පදික මාරුවකටම සෑම ස්ථානයකටම සෑම රියදුර අසුනක් පිටිපසට පොලිස් නිලධාරියෙක් යෙදීම නීතිය ක්‍රියාත්මක කිරීම කළ නොහැකියි. මොකද දැනට එනකොට අපි පොලිස් නිලධාරීන් 9000ක් විතර ලංකාව පුරාම අසන්න වශයෙන් රථවාහන රාජකාරී සඳහා යොදලා කටයුතු කරනවා. නමුත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නේ නීතිය කඩ කරන රටක යම්කිසි පුරවැසියන් කොටසක් සඳහා පමණයි. නමුත් අර බහුතරයක් ඒ සම්බන්ධව කටයුතු කරනකොට ඒ ක්‍රියාත්මක කිරීම අපහසුතාවයක් වෙනවා. ඒ නිසා පුරවැසියන් වශයෙන් තේරුම් ගන්න ඕන හැමතිස්සෙම අනිත් පුද්ගලයාගේ අයිතිවාසිකමට ගරු කරමින් කටයුතු කරන්න. උදාහරණ පදික වේදිකාවක් තිබෙනවා නම් ඒ පදික වේදිකාව අවහිර නොකළ යුතුයි කියන අවබෝධය තමන්ට තිබෙන්න ඕන. තමන්ගේ දාමෝදයක් පමණක් නෙමෙයි. අර ඔබතුමන් කියන විදිහට මේ හැමෝටම ගරු කරන්න ඕනේ. සමාජ ජීවත් වෙනකොට මේ හැම පුරවැසියෙක්ටම සමානව සැලකිය යුතුමයි. ඔවුන් පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ජීවිතය කියන්නේ බොහොම වටිනවා. ජීවිත ආරක්ෂා කිරීම ඔබේ වගකීමක් සහ යුතුයකමක්. අපි සූදානම් තව බොහෝ දේ කතා කරන්න ඊට කලින් විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද දවසේ 7 වෙනි පැය නියෝජනයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයා. අපි තල්දුව මහත්මයාගෙන් මේ බොහෝ කරුණු කාරණා විමසුවා. ඒ අතරේ තල්දුව මහත්මයා අර අපි කලින් කතා කරපු කාරණාව දැන් මේ පාර අයිනේ කඩපිල් තියෙනවා. දැන් වාහනේ හැබැයි නවත්තන්න තැනක් නැහැ. දැන් ජනතාවගේ මැසිවිල්ලක් චෝදනාවක් තියෙනවා. නවත්තන්න තැනක් නැත්නම් අපි කොහෙද නවත්තන්නේ පාරේ මිසක් ඉඩක් නැහැනේ මේ නවත්තන්න කියලා. මොකද්ද ඔබතුමාගේ පිළිතුර? ඒක මම ඍජුවම මම හිතනවා ඒකට මේ බාරගන්නේ ඒ කාරණය අපිට නිරීක්ෂණය වෙනවා. මොකද අපි මාර්ගවල ගමන් කරනකොට නිරීක්ෂණය වෙන කාරණය තමයි
බොහෝ වාහන නතර කරලා තිබෙන නතර කරන්න ඉඩ තැන් තිබෙද්දී. ඔය තිබෙන්නේ අඩි මීටර් කීපයක් අඩි කීපයක් පයින් යාමට තියෙන අකමැතිත. දැන් උදාහරණයකට ඔබ උදෑසන ගියොත් දකින්නට පුළුවන් කොළඹ නගරයේ දැන් කුටුව ප්‍රදේශයට බොහෝ වෙලාවට එනවා වෑන් රථ ඒ කාර්යාල සේවක සේවිකාන් සහ ප්‍රවාහනය කරන වාහන. ඒ වාහන ඇවිල්ලා ඔවුන්ට ඔවුන් නතර කරන්නේ මාර්ගයේ එකමන් තීරුවක් අවහිර කරමින් තමයි නතර කරන්නේ. මොකද ඒට හේතුව මේ කාර්යාල සේවකයා හෝ සේවිකාව වාහනයෙන් බැස්වීම සඳහා ඔහු පාවිච්චි කරන්නේ ඒ කාර්යාලය ඉදිරිපිටමයි. ඔව්. නමුත් තව මීටර් 100ක් ගියාම ඔහුට වාහනේ නතර කරන්න තැන් තියෙනවා. නමුත් අර ස්ථානයේම බස්සීමේ පිටිපස්සෙන් එන වාහනයට අවහිර වෙනවා. ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ පිළිබඳව දෛනිකව සිද්ධ වෙන කාරණා. ඉතින් මේ හැම වාහනයක් පිටිපස්සේ පොලිසියට රාජකාරී කරන්න අමාරුයි. ඒතර ඊළඟ කාරණය තමයි බොහෝ වෙලාවට දැන් අපි උදාහරණයක් ගත්තොත් පුද්ගලයෙකුගේ බඩිකින්න එහෙම නැත්නම් ඔහුට තියෙන ආර්ථික ප්‍රශ්න හොරකම් කිරීමට අවශ්‍ය සාධකයක් නෙවෙයි. ඒක ඔහුට නිදහසට කාරණයක් නෙවෙයි. අනිවාර්යයෙන්. ඒ නිසා මාර්ගයේ ඉඩ නැතිනම් ඔහු ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම රියදුරාගේ වාක්‍යය. මේකට තමයි රියදුරු බලපත්‍රයක් දෙන්නේ. ඒකට තමයි මාර්ග නීති පද්ධතියක් තිබෙන්නේ. ඒ මාර්ග නීති පද්ධතිය තුල කියනවා පැහැදිලිව මාර්ගය අවහිර කරන්න බෑ කියන කාරණේ ඒ පද්ධතිය තුල කියවෙනවා. ඒ නිසා ඒ පිළිබඳ රියදුරාට අවබෝධයක් තිබෙන්න ඕන. ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරාගත යුතුයි. Tamanට නතර කරන්න බොහෝ වෙලාවට අපේ ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය වර්තමානයේ වෙනකොට දකුණු ආසියාවේ තියෙන හොඳ ඉතාම ඉහළ මාර්ග පද්ධතියක් අපිට තියෙනවා. ලංකාවේ කොයි ප්‍රදේශයකට ගියත් ඔබට දකින්නට පුළුවන් අපේ මාර්ග පද්ධතිය රටට සාපේක්ෂව රටේ ජනගහනයට සාපේක්ෂව රටේ ප්‍රවාහන පද්ධතියට සාපේක්ෂව හොඳ මාර්ග පද්ධතියක් අපිට තිබෙනවා ගම් පළාත් වලට ගියත්. ඉතින් ඒ නිසා මාර්ගයේ අනිත් කාරණේ මාර්ගයේ බොහෝ වෙලාවට අපේ මාර්ගවල ඉඩ පහසුවක් තිබෙනවා මාර්ගවල. ඉතින් මේ තිබෙන අකමැත්ත මම දකින්නදී මීටර් කිහිපයක් පයින් ඇවිදීම විතරයි. ඒ නිසා ඒතර තල්දු මහත්මයා මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා නැත්නම් අනතුරට ලක් වෙනවා. මේ අනතුරට ලක් වීමත් එක්ක හිතෙන දෙයක් මේ වාහනේ ඉන්ෂුරන්ස් කරලානේ තියෙන්නේ. පාඩුවක් නැහැ, අවුලක් නැහැ, රටට බලපෑමක් නැහැ, සමාජයට බලපෑමක් නැහැ. ඕක ජීවිත හානියක් සිද්ධ වුණොත් තමයි වන්දි ගෙවන්න වෙන්නේ. නැත්තම් මේ තුවාල මේ සිද්ධ වුණොත් එහෙම ඒක බලපෑමක් වෙනවා. හැබැයි වාහනයට විතර ඩැමේජ් එකක් වුණාම කමක් නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් අපිට හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කියලා හිතන වෙලාවලුත් තියෙනවා. මොකක් හරි සමාජයේ මේ බලපෑමක් තියෙනවද මේ රටේ ආර්ථිකයටත් කිසියම් ආකාරයක බලපෑමක් එල්ල වෙනවද මේ විදිහට අනතුරු සිද්ධ වෙන එකෙන්? පැහැදිලිවම. ඇත්තටම ඒ සම්බන්ධව කතා කරනවා නම් මම හිතනවා වෙනම මාතෘකාවක් හිතේ අපි කතා කර යුතුයි කියන එක. මොකද අපි දන්නවා වාහනයක් මේ වාහන අපි ගෙන්නන්නේ විදේශ රටවලින්. ඒ සඳහා අපි විශාල විදේශ විනිමයක් වැය කරනවා. ඒ වාහනය ගෙන්වීමේ අරමුණ තමයි අඩු ගානේ වාහනයේ නියමිත ආයු කාලය රටේ භාවිතා වෙන්න ඕන. මොකද මහජනතාවගේ මුදල් තමයි ඒ සඳහා වැය කරන්නේ. ඒතර ඒව ගෙන්නලා පුද්ගලයෙක් මිලදී ගැනීම කළ හැකි එක පුද්ගලික වාහනයක් තමයි පසු. නමුත් අපි පොදුවේ ගත්තොත් මහජනතාවගේ පොදු මුදලින් තමයි මේ රටේ ඩොලර් තමයි එළියට ගිහිල්ලා එන්නේ. ඒතර ඒ වාහනය ආකාරයෙන් අපි ගෙන්නනවා. එතකොට යම්කිසි පුද්ගලයෙකුගේ තන අතිශය නොසලකිලිමත් කම නිසා ඒ පුද්ගලයා විසින් අවුරුදු 20ක් භාවිතා කරන්න තිබෙන වාහනේ අවුරුද්දකින් අපි අනතුරකින් කුඩුපට්ටම් කරලා දානවා. ඒක නොසලකිලිමත් නිසා. කියන්නේ යම්කිසි අනතුරක් සිදු විය හැකි, හානියක් සිදු විය හැකි. ඒ පැහැදිලි. ඒ කාරණේ පැහැදිලි. අපි විනාශ කරලා දානවා නම් අපි අපේක්ෂිත ආයු කාලයේ වාහනේ අපිට පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒස අපි පිටරට වැය කරන විදේශ විනිමය අපත යාමක් සිද්ධ වෙනවා එක්තරා විදිහකට. දෙවෙනි කාරණය තමයි මේ අනතුරු නිසා පුද්ගලයෙකුට යම්කිසි තුවාලයක් සිදු වෙන්න පුළුවන්, ස්ථිරව ආබාධ තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්, ඒ වගේ මේ යන්න පුළුවන්. ඒ තුල අපි නිර්මාණය කරන දැන් උදාහරණයක් බොඩ වෙනවා 3000ක විතර වාර්ෂිකව මේ යනවා. මේ 3000 තුල නිර්මාණය කරන සමාජීය ප්‍රශ්න දැන් වර්ෂයකට 3000 මේක වර්ෂ 10ක් යනකොට 30000ක් වෙනවා. ඒතර මේ 30000 තුල සමාජයේ සමහරවිට මේ යන පුද්ගලයා අනාගතයේ විශාල කාර්යභාරයක් රට වෙනුවෙන් කරන්න හිටපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ වෙනකොට තමගේ පවුල කුටුම්බය නඩත්තු කරමින් සිටි පුද්ගලයා වෙන්න පුළුවන්. අර දරුවන්ට දෙමව්පියෝ අහු වෙනවා. අහිමි වෙනවා. සමාජ ඥාතීන්ට තමන්ගේ සහෝදරයා ඒ බිරිඳ අහිමි වෙන්න පුළුවන්. මේ තුල සමාජය තුල නිර්මාණය කරන ප්‍රශ්න අපිට එකවර පේන්නේ නැහැ. නමුත් විශාල සමාජීය ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. ඒ සමාජීය ප්‍රශ්නයට රටට මුහුණ දෙන්න වෙනවා. ඒ සඳහා නැවත ආපහු මහජනතාවටම තමයි පොදුවේ එක බෙදලා යන්නේ. ඒ නිසා අපිට මේක විග්‍රහ කරනවා නම් වෙනම සංඛ්‍යාලයකන විග්‍රහ කරොත් මේ ගැඹුර තේරෙයි. අපිටම අනතුරක් වුණා කියලා අනතුරක් වුණොත් තමයි රෝහල් ගත කළ යුතුයි. බොහෝ වෙලාවට රජයේ රෝහලකට ගත වෙන්නේ. පෞද්ගලික රෝහලට ගියත්
ඒ සඳහා අපි බෙහෙත් ගෙන්නන්න සමහරට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශ රටවලින් අපිට ගෙන්නන්න වෙනවා. ඒතර මේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවසානය ලබා දෙන්නේ මහ ජනතාවගේ මුදලින් පොදුවේ ඒක මහ ජනතාවගේ අයිතියක් තමයි. නමුත් අපි බැලුවේ සමස්ත සමාජයක් විදිහට සලකලා මම මේ කතා කරන්නේ. මොකද අවසානයේ ගත්තාම සෑම කෙනෙකුම මේ සඳහා වියදමක් දරන දායකත්වයක් දක්වනවා. තමන්ගේ මම කියන්නේ මේ නොසලකිලිමත්කම නිසා කරන ක්‍රියාව තුළ සමස්ත සමාජයට ඇතිවෙන හානිය. ඒ සඳහා විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි. අපි හිතමුකෝ අනවශ්‍ය ලෙස යම්කිසි මාර්ගයේ අවහිර වෙන ආකාරයේ වාහනයක් නතර කළොත් ඒ නතර කරපු වාහනේ පිටිපස්සේ අපි වාහන කීපයක් නතර කරන්න සිද්ධ වීම තුළ මෙවැනි සිදුවීම් දවසකට විශාල සංඛ්‍යාවක් මේ නගර ආශ්‍රිත මොකද වාහන ලක්ෂ 82ක් 83ක් ලංකාවේ තිබෙනවා. දෛනිකව මේන් විශාල ප්‍රමාණයක් මාර්ගයේ සංචාරය කරනවා. ඒ කාල සීමාව තුළ මෙවැනි ආකාරයේ රථ වාහන නතර වීම සිදු වුණොත් ඒ තුළ දැවී යන අනවශ්‍ය ඉන්ධන ප්‍රමාණය. මොකද අපි ඉන්ධන ගේන්නේ විදේශ රටවල. ඒ ඉන්ධන ප්‍රමාණය අපි දෛනිකව ගණනය කරලා බැලුවොත් විදේශ රටවලින් අපි ගෙන්නන මේ ඉන්ධන සඳහා අපි විනාශ කරන මුදල විශාල මුදලක්. ඒක දෛනිකව වාර්ෂිකව ගණනය කළ බලුව විශාල මුදලක්. රටේ ආර්ථිකයට ඍජුවම මේ කාරණා බලපානවා. හොඳයි. අර ඔබතුමා කියන කාරණා පැහැදිලි සහ මේ දැන් රටේ ජනතාව සමහරලාට අපි දකිනවා මේ තෙල් නෑ ඉන්ධන නෑ ඉන්ධන හිඟයක් ඔය ආදී කාරණා කියන හැබැයි වැඩිපුරම ඉන්ධන පාවිච්චි කරන්නේත් ඉතින් ඔය විදිහට අනවශ්‍ය විදිහට වියදම් කරන්නේත් මහ ජනතාවගේ නොසලකිලිමත්කම හින්දා. ඔය අතරේ මේ අපේ රටේ මාර්ග පද්ධතියට අලුතින් එකතු වුණු මාර්ග ජාලය අධිවේගී මාර්ග අනතුරු සිද්ධ වෙනවා. අපි කතා කරන්න සූදානම් මේ ගැනත් විරාමයක් අරගෙන. ඔබට එකතු වෙන 7 වෙනි පැය සමගින් අද 7 වෙනි පැය නියෝජනයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් නීතිඥ නිහල් තල්දු මහත්මයා මේ දැන් අපි කතා කළ අධිවේගී මාර්ගවල මේ සිද්ධ වෙන අනතුරු පිළිබඳ විශේෂයෙන්ම මේ කොහොමද මේ අනතුරු පිළිබඳ වාර්තා වෙන්නේ දැන් මේ වෙනකොට කොච්චර විතර අනතුරු සිද්ධ වෙලා තියෙනවද අධිවේගී මාර්ගයේ? අධිවේගී මාර්ග සම්බන්ධව නජිත් මගේ ළඟ වාර්තාවක් තියෙනවා මේ තියෙන්නේ 2021 4/21 ඉඳලා 2022 1/31 දක්වා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ අනතුරු සංඛ්‍යාව ඉතාම අඩුයි. සුළුතුවාල අනතුරු දෙකක් සිද්ධ වෙලා තිබෙනවා. අලාභ අනතුරු කියන වාහන අලාභ අනතුරු පමණක් 39ක් ඒ කාල සීමාව තුළ තුවාලකරුවන් දෙදෙනෙක් පමණයි ඒකින්නේ. ඒ වගේම තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය ටිකක් වැඩි. මාර්ග අනතුරු 7ක් සිද්ධ වෙලා තියෙනවා. බරපතල අනතුරු 11ක්. ඒ වගේම සුළු තුවාල 65ක්, අලාභ අනතුරු 305ක්. මියගිය සංඛ්‍යාව 10ක්, තුවාලකරුවන් 76ක් ඉන්නවා. ඔය සමස්ත ප්‍රමාණයමද කොහොමද? ඒ වෙනම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටස. ඒතර මීර්ගම කුරුණෑගල මේ තමයි මෑතකදී විවෘත කර මාර්ගය අලාභ අනතුරු දෙකක් පමණක් මේ වන විට සිදු වෙලා තිබෙනවා. මේ කියන්නේ ජනවාරි මාසයේ 31 වෙනි වෙනට. මෙහිදී අපිට දකින්න තියෙන කාරණය තමයි මේ අධිවේගී මාර්ගයේ බාධාවක් නැහැ. ඒ කියන්නේ දෙපැත්තෙම ආරක්ෂා සහිතයි. තමන්ගේ මන්තිරුව වෙන් වෙලා පැහැදිලිව තිබෙනවා ගමන් කරන්නට. උපදෙස් දීලා තිබෙනවා ගමන් කළ යුතු ආකාරය කෙසේද කියන එක හැමෝම දන්නවා ඒ පිළිබඳව. ඒ නිසා මාර්ගයේ අනතුරු සංඛ්‍යාව අඩුවක් තිබෙනවා. මොකද මාර්ග දෙපස සුරක්ෂිතයි. ඒ නිසා මේ අනතුරු සංඛ්‍යාව අපේක්ෂාව අඩුවක් තිබෙනවා. ඔබට ඒ ඇත්තට මාර්ගයේ ආරක්ෂා සහිත නම් අනතුරු අඩු වෙනවා කියන පොත. අධික වේගෙන් ගමන් කරන වාහන මේ තිබෙන්නේ. නමුත් මෙයත් අඩු කරගත හැකියාවක් අපිට අඩු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒට හේතුව තමයි මේ තිබෙන්නේ බොහෝ වෙලාවට මම කියපු නොසලකිල්ල කියන කාරණය. ඔබ දකිනවා ඇති අධිවේගී මාර්ගයේ තදබදයක් ආපු අවස්ථාවක ඔය පැහැදිලිව කියනවා මන්තිරු දෙකයි පාවිච්චි කරන්න පුළුවන් අධිවේගී මාර්ගයේ. නමුත් තුන්වෙනි කොටසක් දෙනක මන්තිරුවක් නෙවෙයි මාර්ගයේ ඉඩසක් තිබිලා තියෙනවා හදිස්සියකට සමහරවිට ඇම්බියුලන්ස් එකක් යන්න ඒ වගේම පොලිස් වාහනයක් ගමන් කරන්න අවශ්‍යතාවයක් සඳහා වම්පස ඉඩ තිබෙනවා. නමුත් රටවල් තදබදයක් ආපු අවස්ථාවක බොහෝ වෙලාවට ගෙවීම් කවුන්ටර් ආසන්නයේ මේ මාවතත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දකින්න පුළුවන් සංචාරයේ මාර්ගයේ අයිනේ නවත්තලා අනතුරු වුණාම මාර්ගය නතර කරනවා. ඒ වගේම සමහරලාට සිරිනරඹන නතර කරනවා. මේවා වැරදි. සිරිනරඹන කිසිසේත් නතර කරන්න බෑ. වාහනේ අනතුරක් වුණොත් වහම නතර කළා. ටිකට් පතේ තියෙන දුරකථන අංකය ඒකට එමතීමක් කළා දැනුම් දෙන්න ඕන. ඔහු නිසා වාහනේ බහින්න නැතුව ඉන්න ඕන. ඒ ආපදාරාතයක් සහ ඒ අධිවේගී මාර්ගයේ අවශ්‍ය සේවා සපයන පුද්ගලෙක් ආවට පස්සේ තමයි කණ්ඩායම ආවට පස්සේ තමයි වාහනයෙන් බැහැලා යලුත් ආරක්ෂා සහිත ක්‍රමානුගමනය කළා යලුතඩියා කටයුතු කරගන්න පුළුවන්. හොඳයි. ඔය අතරේ මේ පහුගිය දවස්වල අපි දැක්ක වැඩියෙන් දියගිලින් පිළිබඳ සිද්ධීන් වාර්තා වෙනවා. ගොඩ දෙනෙක් මේ ට්‍රිප් ගියා විනෝද චාරිකාවලින් නිරත වුණා. මේ හින්දා වෙන්නේ සමහර විට මේ කොහොමද මේ ප්‍රවණතාව වැඩි වෙලා තියන්නේ? ප්‍රවණතාවක මම මුලින්ම සඳහන් කරා වගේ අර කොවිඩ් වසංගත රෝගී තත්ත්වයත් එක්ක නිසා පහුගිය කාල සීමාවල විනෝද චාරිකාවල යෙදුණු සංඛ්‍යාව වැඩිවීමක් තිබුණා. ඒ අතරම දියගිලීම් සංඛ්‍යාව ගත්තත් අපිට 2019 2021 වර්ෂවල ගත්තොත් එම
2019 701ක් මිය ගිහිලා තිනවා. ඒ වගේම 2020 700 ගානකට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම 2021 2021 වර්ෂයේ තව 627ක් වගේ මිය ගිහිලා තිබෙනවා. මේ සංඛ්‍යාවල එකන සුළු වෙනස්කම් සිදුවිය හැකි. මේ ආකාරයේ මේ දේශීය සහ විදේශීය සංචාරකයන් සහ විවිධ පුද්ගලයන් දියගිලිම් වලින් මිය ගොස් තිබෙනවා. මේ දියගිලිම් දෙස නිරීක්ෂණය වීමේදීත් නැවත සඳහන් කරන්න තිබෙන්නේ මේ සමහර වෙලාවට මේ ස්ථානයේ පිළිබඳ ජලයේ පිළිබඳ අනවබෝධයෙන් නොසලකිල්ලෙන් කටයුතු කරන්න ගොස් තමයි සමහරලාට කියන්නේ දිය නාමයට නොසුදුසු ස්ථානයක කොබීමත් දියට බැසීම නිසා නැතිනම් ගම් වතුරක ඒ කියන්නේ ගම් වතුර අපි දකිනවා නිතරම ගම් වතුරක් එක්ක තිබුණු පරිසරය වෙනස් වෙනවා. ඒ තේරුම්ගෙන ඒ ස්ථානයෙන් ගමන් කරන්න යන සමහරලාට ඊටාම නොසුදුසු දේවල් ඒ කියන්නේ අනවශ්‍ය දේවල් සමහරට පොල් අහුලන්න ගිහිල්ලත් මිය ගිය අවස්ථාවල් තියෙනවා ගම් වතුරේ. හොඳයි. තල්දු මහත්මයා කියන කාරණා පැහැදිලි අවසාන වශයෙන් අපි ඔබතුමාගෙන් දැනගන්න කැමති සහ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා මේ දැන් අනතුරක් සිද්ධ වුණාම උදව් කරන්න බොහෝ පිරිසක් පෙළඹෙනවා නිරන්තරයෙන් අපේ ශ්‍රී ලංකේ ජාතියක් විදිහට මානුෂිකත්වයේ ඉතා ඉහළින් තියෙනවා. හැබැයි එහෙම උදව් කරන්න ගිහිල්ලා අවසානයේදී රෝහල්ගත කරනවා රෝගියාව නැත්නම් මේ අනතුරට ලක්විච්ච පුද්ගලයා අවසානයේ ප්‍රශ්න ගණනාවකට කන්දරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හින්දා ඔය පාරේ අනතුරක් සිද්ධ වුණත් සමහරවිට දැක්කත් නොදැක්ක ගානට යන්න බොහෝ දෙනෙක් දැන් පෙළඹෙලා ඉන්නවා. මේකට මොකද්ද තියෙන උත්තරේ සහ අවසාන වශයෙන් ජනතාවට රටට දෙන්න පණිවිඩයක් තියෙනවද? ඔව් අනිවාර්යයෙන්ම. මම කියන්නේ මහ ජනතාවගේ මම මූලික විලා සිටින්නේ ඉස්සෙල්ලාම මම මගේ ස්තුතිය පුද කරන්න ඕන ගෞරවය පුද කරන්න ඕන පොලිස් නිලධාරීන් විදිහට සහ ශ්‍රී ලංකා පොලිසිය විදිහට විශේෂයෙන් පොලිස් පත්තුමා ඇතුළු සියලුම පොලිසියේ නිලධාරීන් වෙනුවෙන් විශාල ජන කොටසක් ජනතාවක් ඒ කියන්නේ රියදුරන් මාර්ග නීති පිළිපදිමින් ගමන් කරනවා. ඒකට අපි ඔවුන්ගේ අපේ ගෞරවය ලබා දිය යුතුයි. නමුත් දැන් ශ්‍රී ලංකාව ගත්තොත් අපි මේ අනතුරු කතා කරාට ලෝකයේ ආගයත් එක්ක ගලපන ගන්නකොට අපි සාමාන්‍යයෙන් 96 98 වගේ තැනක තමයි ඉන්නේ ලෝකේ රටවල් පෙළ ගැස්වීම වල. ඒ කියන්නේ අපි මධ්‍යස්ථ ස්ථානයක අපි ඉන්නේ. ඒ කියන්නේ අනතුරු වලින් අපි මේ රිය අනතුරු වලින් විශාල අපි දරුණු තැනක ඉන්නවා කියනෝනේ. නමුත් අපි මීට වඩා අපිට මේ ආරක්ෂා කරගත හැකි මේ ජීවිත සහ මේ අපිට මේ අලාභ වෙන දේවල්. ඒ සඳහා අපි පෙළ ගැස්මක් ඇති කරගත යුතුයි. ඒ නිසා මෙතන මහ ජනතාවගේ කියන්නේ අවධානය සැලකිල්ල අනිත් පුද්ගලයාට මාර්ගයේ ගමන් කිරීමට තියෙන අයිතියට ගරු කිරීම ඒ වගේම අනින් පරයා තමන්ගේ ගමන පමණක් යන්න තියෙන ආත්මාර්ථකාමී තත්ත්වය නැති කරගෙන ඉවසීම. ඊටාම වැදගත් රියදුරෙකුට ඉවසීම කියන කාරණය. ඉවසීමෙන් ගමන් කළා අපිට යම්කිසි සමාජයට වෙනව නම් මේ සමාජ ප්‍රශ්න අපි ඒක සමස්ත ජනතාවටම දැනෙන දෙයක් නේ. අර ඔබතුමාගෙන් අහපු කාරණා මේ දැන් මේ උදව් කරන කෙනෙකුට පීඩාවට ලක් වෙන්න සිද්ධ වෙන්නේ නැද්ද අවසානයේදී? නෑ උදව් කරන කෙනෙකුට පීඩාවට ලක් වෙන්න කියන කාරණය බොහෝ වෙලාවට උදව් කරන කෙනාට පීඩාවට ලක් වෙන්න කියන කාරණය මට වඩා පැහැදිලිමද? නමුත් ඔහුට පුළුවන් රෝහල්ගත කිරීම රියදුරෙක් විසින් කළ යුතු දෙයක් නේ. ඒ නිසා යම්කිසි රියදුර අනතුරක් වෙලා තිබෙනවා නම් ඒ පුද්ගලයාව රෝහල්ගත කිරීම ඔහුගේ වගකීමක්. ඒ සිදු කළ යුතුයි. ඉතින් ඔහුව නැවත පීඩාවටපත් වෙනවා නම් පත්වීමක් කියලා අපි දකින්න බෑ. මොකද සමාජයේ පුද්ගලයන්ට සමාජීය වගකීම් තියෙනවා. එවැනි අවස්ථාවකදී යම්කිසි අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමක් අවශ්‍ය නම් ඔහු සාක්ෂියක් ලබා දීමක් වගේ දෙයක් සිදු කළ යුතු වෙනවා. ඒ නෛතික බැඳීමක්. ඒ සඳහා කටයුතු කළ යුතු පුරවැසියන්ට තියෙන. ඔව්. හොඳයි. අපි සූදානම් තල්දු මහත්මයා සාකච්ඡාව අවසන් කරන දවසේ අපේ මාතෘකා විශේෂයෙන් අපි වැඩියෙන් කතා කළේ අනතුරු පිළිබඳව අනතුරු විවිධාකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබට මානුෂීය වගකීමක් තියෙන තවත් කෙනෙක් අනතුරට ලක් වෙලා ඉන්නවා නම් ඒ සඳහා පිළිහිටවීම උතුම් මානුෂික ගුණාංගයක්. සමහර විට ඔබ හිතන්න පුළුවන් නුදුරු අනාගතයකදී ඔබට පීඩාවට ලක් වෙන සිද්ධ වෙයි කියලා. හැබැයි මිනිසත්කම මනුෂ්‍යත්වය මහමගදීත් ඉතාමත්ම වැදගත් අනතුරු වළක්වන්නේ ප්‍රබල සාධකයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක එකතු වුණා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දු මහත්මයා. බොහොම ස්තුතියි. අපිත් එක්ක එකතු වුණාට තව දවසක අපි මුණ ගැහෙමු. බොහෝ දේ කතා කරන්න තියෙනවා ඔබතුමත් එක්ක. අපි සූදානම් හෙටෙක් 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න යලිත් ඔබ මුණ ගැහෙන සූදානම් හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.